ඔක්කොම දේවල් ඉවරයි මේ මනස නිවැරදි විදියට වැඩ කරන්නේ නැතිනම්. දැන් මම කතා කරන ඔබ හිතන බොහෝ දේවල් තීරණය වෙන්නේ මේ මනස තුල නැත්තම් මොළය තුල ඇතිවෙන යම් රසායනික විපර්යාස නිසා. දැන් කෙනෙක් හොඳයි කියලා කියන්නේ කෙනෙක්ගේ මනසේ නිවැරදි ආකාරයෙන් රසායනික සංයෝග ජනනය වෙනවා. ඒවා ඇඟ පුරා පැතිරෙනවා නැත්නම් ස්නායු ආවේග නිවැරදි ලෙස ඇඟ පුරා ගමන් කරනවා. මේ ක්‍රියාවලිය අක්‍රමික වුණොත් අපි කියනවා ඔහු මානසික රෝගියෙක් කියලා. දැන් හොඳ කෙනෙකුටත් හොඳට මනස වැඩ කරන කෙනෙකුටත් මානසික රෝගියෙක් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ සමහර වෙලාවට. ඇඟේ සිදුවන ඇතැම් විපර්යාස නිසා. කෙසේ වෙතත් මේ මානසික සෞඛ්‍යය තාමත් වැදගත් මාතෘකාවක් නිසා අද අපි උදෑසන තීරණය කරා මේ මානසික සෞඛ්‍ය පිළිබඳ ඔබට තොරතුරු කීපයක් දැනුවත් කරන්නට. දැන් අද කතා කරන්නේ අපි මුලින්ම මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල කොහොමද මානසික සෞඛ්‍යයට තියෙන ප්‍රතිකාර ක්‍රම ඒ ගැන කතා කරන්න අද උදෑසන අපේ මැදිරියට පැමිණ තිබෙනවා වෛද්‍යවරයෙක් අපි එතුමාව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා වෛද්‍ය අධිකාරී මානස ආයුර්වේද රෝහලේ සමන් එස් හෙට්ටිගේ ආයුර්වේද වෛද්‍යතුමා අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා. සමන් එස් හෙට්ටිගේ වෛද්‍යතුමනි දැන් අපි බොහෝ වෙලාවට මානසික රෝග ගැන කතා කරනකොට මේ බටහිර ක්‍රමයේ තියෙන මානසික ප්‍රතිකාර ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. නමුත් ඊට දිගු ඈත අතීතයක් ඉතිහාසයක් අපිට තියෙනවා මේ ආයුර්වේද ක්‍රමය ගැන. කොහොමද අපේ රටේ මේ ආයුර්වේද ක්‍රමය අනුව මානසික රෝග නිවාරණය කරන්න තියෙන ප්‍රතිකාර ක්‍රම කොහොමද ඒ ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් මුලින්ම කරන්න? ඔව් සමිත ඇත්තටම අපි ඉතිහාසය ගැන බැලුවොත් එහෙම ලෝකේ වාර්තාගත පැරණිතම මානසික රෝග වර්ගීකරණය අපිට හම්බ වෙන්නේ ආයුර්වේදයේ සහ අපේ දේශීය පාරම්පරික මානසික රෝග චිකිත්සාවේ. මේ චිකිත්සාවලියේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා මානසික රෝගයක් වැළඳීම පිළිබඳ, මානසික රෝග නිර්ණය කිරීම පිළිබඳ, මානසික රෝග වලට ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය කිරීම, උපදේශනය මේ හැම අංශයක් කෙරෙහිම අවධානය යොමු කළා. ඒට පූර්ණ ප්‍රතිකාර ක්‍රමයක් විශේෂයෙන් ආයුර්වේදයේ සහ අපේ දේශීය පාරම්පරික මානසික රෝග චිකිත්සාවලියේ සඳහන් වෙලා තියෙනවා. එහිදී විශේෂයෙන් අපි අපේ දේශීය ಔಷಧ යොදාගෙන කරන ප්‍රතිකාර තමයි අපි රෝගීන් වෙත අපි යොමු කරන්නේ. අපිට පසු දැන් අපි අහලා තියෙනවා මේ ඉස කුඩිච්ච දානවා මේ කියලා එහෙම හිසේ තෙල් ගලවනවායි කියන එක. ඒවත් මානසික ප්‍රතිකාර ක්‍රමද? ඔව් ඇත්තටම එය විශේෂයෙන් මානසික රෝග සඳහාම සුවිශේෂී වූ ප්‍රතිකාරයක් තමයි මේ අපි හිස කුඩිච්ච හිස ගැල්ලුම් නස්න අපිට මම හිතන්නේ වැඩසටහන මැදදී කතා කරන්න පුළුවන්. ඒ සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම තමයි ඇත්තටම ඒ හිස කුඩිච්ච කියන එක. ඒ හරහා අපිට මානසික රෝගීන්ගේ ඒ රෝගයට ප්‍රතිකාර කරන්න පුළුවන්. හොඳයි හිතවතුනි දැන් ඔබත් බොහෝ වෙලාවට මානසික සෞඛ්‍ය පිළිබඳ සමහරට ඔබටත් ඔබේ පවුලේ කෙනෙක් ඉන්න පුළුවන් කිසියම් මානසික රෝගයකින් පෙළෙන බටහිර ප්‍රතිකාර ක්‍රම ගන්නවා වෙන්න පුළුවන්. දැන් අපි දන්න විදිහට බොහෝ කෙනෙක් උදෑසන වැඩට ගිහලා හවස ගෙදර ආවම මේ ඔළුව අල්ලගෙන ඉන්නවා මගේ ඔළුවට නිකන් රබර් බෑන්ඩ් එකක් දාලා වගේ ඔළුවත් අදයි සමහර ඒවල කියන මානසික ආතතිය කියලා එහෙම. මොනවද මේ සාමාන්‍ය මානසික රෝග විදිහට අපි බහුලව අද සමාජයේ අපිට හම්බෙන්නේ? ඇත්තටම සමිත පසුගිය දශක කීපේ ගත්තොත් එහෙම මේ මානසික රෝගවල වැඩිවීමේ ප්‍රවණතාවය ඊටාම ඉහළ අගයක් ගන්නවා කියලා දත්තවලින් අනාවරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙනදට වැඩිය දැන් මානසික රෝග වැඩිද? පැහැදිලිවම පසුගිය වසර කීපය ගත්තාම දේශීය වශයෙන් සහ ඒක අන්තර්ජාතික වශයෙන් ඒ වැඩිවීමේ ප්‍රවණතාවය ඊටාම ඉහළ ගිහිලා තියෙනවා කියලා විශේෂයෙන් අපි ලෝකයේ දත්ත අනුව කතා කළොත් එහෙම මුළු ලෝකෙම මානසික රෝගීන් මිලියන 450ක් පමණ ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා. ලංකාවේ ගත්තොත් එහෙම සමස්ත ජනගහනයෙන් 10%ක් යම්කිසි වූ මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයන් කියලා විශේෂයෙන් හොයාගෙන තියෙනවා. ඉතින් මේ ව්‍යාප්තිය මේ වර්ධනයට හේතුව මොකක්ද කියලා බැලුවොත් එහෙම පසුගිය වසර කීපය තුළ ලංකාවේ කරපු අධ්‍යයනයන් අනුව අනාවරණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ පැවතිච්ච යුද්ධය මොකද යම් රටක යුද්ධයක් ව්‍යසනයක් තියෙනවා නම් කෙනෙකුගේ මානසික සෞඛ්‍යයට බලපාන ප්‍රධාන අතිප්‍රබල සාධකයක් හැටියට තමයි විශේෂයෙන් සඳහන් කරන්නේ. අනාරක්ෂිතතාවය ඒ ක්ලමෙතේට නිරාවරණය වීම. මොකද අපි ආතතිය ගත්තාම මානසික රෝගවල මූලික රෝග බීජය හැටියට අපි හඳුන්වන්නේ. මොනෑම් ආකාරයකින් හෝ කෙනෙකුට ආතතියක් දැනෙනවා නම් මම හිතන්නේ මානසික රෝගයක මූලික රෝග බීජය එතන තමයි ඇති වෙන්නේ. සමහරවිට මොකද්ද මේ ආතතිය කියලා කොහොමද කෙනෙක් දැනගන්නේ තමන්ට ආතතියක් තියෙනවා? ඇත්තටම අපි ආතතිය විග්‍රහ කළොත් එහෙම යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ඉලක්කයකට යෑමේදී ඇතිවෙන ප්‍රමාදය ඒ අතරතුර ඇතිවෙන බාධාව තමයි මේ විශේෂයෙන් මේ ආතතිය හැටියට අපි විග්‍රහ කරන්නේ. මෙය එක් පුද්ගලයාට වයස් කාණ්ඩ අනුව ස්ත්‍රී පුරුෂ ભેදය අනුව මේ එක් පුද්ගලයාට එක විදිහට මේක දැනෙන්න පුළුවන්.
කෙනෙකුට තේරෙනවා නම් තමන්ගේ අර මනසේ ස්වභාවික තත්ත්වය සනසිල්ල කියලා අපි සාමාන්‍ය විවහාරයේ පත් කරනවා. ඒ වගේ තත්ත්වයක් තමන්ට නොදැනෙනවා නම් ඒ අපහසුතාවයට පත් වෙනවා නම් මේ හරහා කෙනෙකු නිින්දේ අඩුකමක් ඇති වෙනවා නම් කේන්ති යෑමක් ඇති වෙනවා නම් අමතක වීමක් ඇති වෙනවා නම් මෙවැනි වූ තත්ත්ව සමහර වෙලාවට මානසික සෞඛ්‍ය පිරිහීමේ මූලික ලක්ෂණ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. සමහර වෙලාවට මේ කෙනෙක් මේ මානසික රෝග කිව්වහම එකපාරට සමිත බොහොම බය වෙනවා. මේ ගැන කතා කරන්න බය වෙනවා. මොකද මේ මානසික රෝග ව්‍යාප්ත වීමට එක හේතුවක් හැටියටත් අපි මේ සඳහන් කරන්න පුළුවන්. මොකද සමාජයේ සමහර මිනිසුන් ඉන්නවා මානසික රෝග සංගවාගෙන ඉන්නවා. සමාජයට කියන්න බයයි, පවුලේ අනිත් අයට කියන්න බයයි. මොකද මානසික රෝගීන් කිව්වහම ඒ දෙස මිනිසුන් අවඥා සහගත ලෙස බලන්න පුරුදු වෙලා ඉන්නවා. අපේ සමාජයේ සමාජ බීතිකාවක් තියෙනවා Tamanට මානසික රෝගයක් තියෙනවා කියලා කියන්නේ. මොකද ඒ අවුරුදු ගානක් තිස්සේ හැදිස මෙයාට පිස්සුනේ කියන තත්ත්වයෙන් කෙනෙක්ට හෙලා දැකලා කතා කරන තත්ත්වයක් තියෙනවා. නමුත් එහෙම නෙමෙයි වෙන්නට ඕනේ. මොකද සමාජයේ යම්කිසි වෙනස් වීමකුත් වෙන්න ඕනේ. මත විපර්යාසයක් වෙන්නටත් ඕනේ. ඔබටත් හැදෙන්න පුළුවන්, මටත් හැදෙන්න පුළුවන්. මම කිව්වේ මුලින්ම මනසේ සිදුවෙන යම් විපර්යාස නිසා මේ දේ වෙන්නේ. දැන් ප්‍රතිකාර ගැන කතා කරොත් එහෙම දැන් මොනවද මේ ඉස කුඩිච්චි දාන ක්‍රමය නැත්නම් ඉස ගැල්ලුම් කියන එක? තව බෙහෙත් පෙති ගුලි මොන හරි පාවිච්චි කරනවද? ඇත්තටම අපි ආයුර්වේදයේ ගත්තොත් සමිත අපේ ප්‍රතිකාර ක්‍රමය විශේෂයෙන් කොටස් තුනකට බෙදෙනවා. මේ යුක්තික් ව්‍යපාශ්‍ර, ද්‍රෛවක ව්‍යපාශ්‍ර, සත්වාව ජය කියලා. මේ යුක්තික් ව්‍යපාශ්‍ර කියන කොටසට තමයි මේ අපි සාමාන්‍යයෙන් අපි රැෂනල් තෙරපි කියලා කියනවා. අපි සාමාන්‍ය ඖෂධ භාවිතයෙන් කරන්නා වූ ප්‍රතිකාර සියල්ල අඩංගු වෙන්නේ ඒ තුල. පළමුවෙන්ම අපිට මානසික රෝගයක් විශේෂයෙන් නිර්ණය කරගන්න වෙනවා අපි මොකද්ද මේ රෝගියාට වැළඳී තිබෙන රෝග තත්ත්වය කියලා. ඒ අනුව මේ ඉස කුඩිච්චයක් දාන විදිහ අපි තමයි මේ ඔබ රූපරාප වලින් දකින්නේ. විශේෂයෙන් මේට විවිධාකාර වූ ඖෂධ සංයෝගයක එකතුව තමයි මේ හිසට මේ ඉස කුඩිච්චය යොදන්නේ. මේ හරහා රෝගියාට පුදුමාකාර සහනයක් ලැබෙනවා. විශේෂයෙන් නිින්ද යථා තත්ත්වයට පත් කිරීමට මේ හිස කුඩිච්ච විශේෂයෙන් උදව් වෙනවා. ඇත්තටම මේ පිළිබඳ විද්‍යාත්මකව පවා අද පරීක්ෂණ කෙරිලා තියෙනවා. මොලේ ඇතිවෙන යම් රසායනිකයන්ට පවා මේ ඖෂධ අනුසාරයෙන් යම්කිසි බලපෑම් කරන්න පුළුවන් කියලා මේ අවුරුදු 2500ක 3000ක පමණ පැරණි ඉතිහාසයක ඒ කාලයේ වෛද්‍යවරුන් ඍෂිවරුන් යෙදපු ප්‍රතිකාර අපි තාමත් ඒ විදිහටම කෙරේගෙන යනවා. මොකද අපි දන්නවා මානසික රෝගීන් ගත්තොත් ඔවුන්ගේ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ නිින්ද හරිහැටි ඇති නොවීම. ඒ නිින්ද හරිහැටි ඇති කර ගැනීමට ඒ තත්ත්වයේදී මොකද අපිට හැම අවස්ථාවෙදීම මෙවැනි හැම අවස්ථාවෙදිම මෙවැනි වූ තත්ත්ව යොදන්න අමාරුයි. නමුත් මේ දකින්නේ මේ වෛද්‍යතුමා කවුද මේ? ඔව් ඇත්තට මේ මගේ පියා. අපි මනස ආයුර්වේද රෝහල කියන්නේ ලංකාවේ තිබෙන පළවෙනි ආයුර්වේද මානසික රෝහල. මේට වසර 500ක 600ක පමණ ඉතිහාසයක් තියෙනවා. ඒ පුරාණ ප්‍රතිකාර ක්‍රමය අපි තාමත් ඒ විදිහටම ඉදිරියට කෙරීගෙන යනවා. මොකද සාමාන්‍ය විවහාරයේ අංගොඩ කියලා කියනවා නැත්නම් නීලම් මහර කියලා මිනිස්සු භාවිතා කරන යුගයක් තිබුණා. ඉතින් කොහොම වුණත් අපි දැන් මේ ප්‍රතිකාරය ඒ විදිහටම කරගෙන යනවා. මේ නස්න කියන ක්‍රමයේද? ඔව් ඇත්තට මේ නස්න කියන එක මොකද අපි පළවෙනින්ම රෝගියාට හිස ගැල්මුන් යොදාගත්තට පස්සේ මොකද ආයුර්වේදයේ සංකල්පානුව ඒ මොලේ තන්පත් වුන් වෙන්නා වූ ශ්ලේෂ්මල කොටස් එහෙම නැත්නම් මේ මොලේ ඇතිවෙන දෝෂ තත්ත්වයන් සත්ව ඒ තෛලාභ්‍යංගය අපි මේ කොන්දට මොකද තෙල් දාන්නේ? ඔව් ඇත්තටම මේ මොලේ සහ ස්නායු පද්ධතිය කියන එක ආයුර්වේදයේ විශේෂයෙන් මානසික රෝග වලට සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඇත්තටම විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ මොකද අපි දන්නවා ස්නායු පද්ධතිය සුසුම්නාව පසුපසට යන්නේ මේ කොඳු නාරටය හරහා ඒට තෛල අභ්‍යංගය තෙල් ගැල්වීම විශේෂයෙන් කෙරෙනවා. එයත් අපේ ආයුර්වේදයේ එක්තරා ක්‍රමයක්. දැන් ඉන්දියානු ක්‍රමයට වැඩිය මේ ලංකාවේ ඔබ අනුගමනය කරන මේ නීලම් මහර වෙද ක්‍රමය වෙනස්ද? ඇත්තටම ඉන්දියාවේ ආයුර්වේදයේ ප්‍රභවය ඇති වෙලා තියෙන ඉන්දියාවේ. නමුත් අපි කියනවා අර ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේ මානසික රෝග නොකියා බැරි හින්දා මේ නිදාන වස්තුන් වල මානසික රෝග ප්‍රතිකාර ක්‍රමයක් සඳහන් කරලා තියෙනවා කියලා මේ ලංකාවේ තිබෙන අපේ දේශීය පාරම්පරික මානසික රෝග චිකිත්සාවේ ඊටාම දීර්ඝ වශයෙන් උදාහරණයක් ගත්තොත් එහෙම මානසික රෝග 22කට වර්ගීකරණයක් කරලා තියෙනවා අපේ නීලම් මහර පාරම්පරික රෝග චිකිත්සාවේ. එය අධ්‍යයනය කළ බැලීමෙන් අපි බටහිර වෛද්‍ය ක්‍රමයේ කතා කරන නූතන වෛද්‍ය ක්‍රමයේ කතා කරන මානසික රෝග හා ලක්ෂණ හා බොහෝම ඊටාම කිට්ටුවෙන් යන තත්ත්වයක් සංසන්දනාත්මකව බැලීමේදී එකල ඒ හිටපු ඍෂිවරුන් මේ වර්ගීකරණය කරලා තියෙනවා සමිත. හොඳයි. එතකොට දැන් අපි දන්නවා ටිකක් බොහොම ටිකක් පාලනය කරන්න බැරි ටිකක් දඟලන කෙනෙක් මානසික රෝගී
තත්වයෙන් පෙළෙන උත්සන්න වෙච්ච අවස්ථාවක රෝහලකට ගෙනිච්චන් පස්සේ අපි දන්නවා එන්නතක් දෙනවා ඔහුට නිින්ද යන්න නැත්නම් ඔහුව සමනය කරන්න පාලනය කරන්න ක්‍රම තියෙනවා. දැන් මේ වගේ කෙනෙක් අපි හිතමුකෝ ඒ වගේ පාලනය කරගන්න බැරි තත්වයක කෙනෙක් આવොත් එහෙම මොනවාද මේ අපේ මේ ඔය දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මොන වගේ උපක්‍රමද තියෙන්නේ? ඔව් ඇත්තටම ඒ සඳහා විශේෂිත වූ නිලස්ථාන තියෙනවා අපේ ආයුර්වේදයේ කරපු රෝගියා පාලනය කර ගැනීමට සහ රෝගියා මෙල්ල කර ගැනීමට. මොකද සමහර වෙලාවට රෝගියා මේ තත්ත්වයට පත් වුණාට පස්සේ ඖෂධ මුඛය හරහා ලබා දීම ඉතාම අසීරුතාවයකට පත් වෙනවා. ඉතින් ඒ හින්දා අපිට බාහිරව ආලේපනය කරන විශේෂයෙන් තෙල් වර්ග තියෙනවා රෝගියා සමනය කර ගැනීමට, පාලනය කර ගැනීමට. ඒ වගේම නිලස්ථාන තියෙනවා. අපි ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ ඊට පස්සේ අපි අපේ බෙහෙත් ඖෂධ මුඛයෙන් දෙන්න පටන් ගන්නවා. අපිට ගොඩක් දුරට රෝගියාව පාලනය කරගන්න පුළුවන් ඒ හරහා. හොඳයි. දැන් කොච්චර කාලයක් විතර ගත වෙනවද සාමාන්‍යයෙන් මේ බටහිර වෛද්‍ය ක්‍රමේ නම් යම් කාලයක් ගත වෙනවා. දිගට බෙහෙත් ගන්න කියලා කියනවා. මේක පාලනය කර ගැනීම සඳහා දිගට බෙහෙත් ගන්න කියනවා. නැත්නම් තව මනෝ චිකිත්සක ක්‍රම පාවිච්චි කරනවා. මෝහනය කිරීම ඒ වගේ ක්‍රම තියෙනවා. දැන් ඔබේ ක්‍රමයේ තියෙනවද මෝහනය කිරීම වගේ දේවල්? ඔව් ඇත්තටම මෝහනය කිරීමත් අපි සුදුසු අවස්ථාවලදී යොදා ගන්නවා. මොකද සමාජයේ වැරදි මතයක් තියෙනවා මේ මානසික රෝග සියල්ල මෝහනය හරහා සුව කරන්න පුළුවන් සහ මානසික රෝග සියල්ලටම මෝහනය සුදුසුයි කියන තත්ත්වය ඇත්තට මේ වැරදි මතයක්. අපි සුදුසු පුද්ගලයන්ට ඒ සුදුසු අවස්ථාවල මෝහන ප්‍රතිකාර විශේෂයෙන් උපදේශන ප්‍රතිකාර අපි සුදුසු අවස්ථාවල පටන් ගන්නවා. අපි අර ඔබ ඇහුවා මේ කොච්චර කාලයක් යනවද කියලා ප්‍රශ්නේ. ඒක රෝගියාගේ රෝගයේ තිබෙන තීව්‍රතාවය අනුව සහ ඒ කොච්චර නිදන්ගත රෝගයක්ද කියන එක අනුව ඒ රෝගියාගේ රෝගී තත්ත්වයේ සුවපත් වීම කියන එක වෙනස් වෙනවා. ඒක සමහරට මාසයක් වෙන්න පුළුවන්, මාස 6ක් වෙන්න පුළුවන්. මොකද අපේ ඒකායන පරමාර්ථය තමයි මේ නිදාන පරිවර්ජනය කියන එක. අපි රෝගියාගේ රෝග මූලයට ප්‍රතිකාර කරලා ඒ රෝගය සම්පූර්ණයෙන් අයින් වෙනවා. මොකද අපේ ආයුර්වේදයේ ජීවිත කාලයේම ඖෂධ භාවිතා කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. අපි රෝගයේ සුවවීමෙන් පසු මොකද අපි දන්නවා මානසික රෝගයක් සුවුණාට පස්සේ ඒ නැවත මේ අවදානමක් තියෙනවා. ඒක ඕනම කෙනෙකුට තියෙනවා. අපි ඒ සඳහා සමහර ලාවට රෝගියාට තෙලක් වගේ දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න අපි රෝගීන්ට දෙනවා. ඒ හරහා රෝගීන්ට සාමාන්‍ය කෙනෙක් හැටියට තමන්ගේ ජීවිතේ ගත කරන්න පුළුවන්. අපිත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වී සිටින්නේ නීලම් මහර බොරලැස්ගමුව නීලම් මහර වෙද මහත්මයාගේ දයාබරණීය පුත්‍රරත්නය. ඔහුත් ඒ පාරම්පරික මානසික වෛද්‍ය ක්‍රමයේ ඉදිරියට අරගෙන යන තරුණ වෛද්‍යවරයෙක්. අපි ආඩම්බර වෙනවා. අත වශයෙන්ම මේ පාරම්පරික අපේ දේශීය වෛද්‍ය ක්‍රමයන් ඉදිරියට අරගෙන යන්නට මේ තරුණ ප්‍රජාව වෛද්‍යවරුන් විදියට දක්වන සේවාව කැපකිරීම සම්බන්ධයෙන්. මොකද මානසික රෝග හඳුනා ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඊට පස්සේ රෝගියා ප්‍රතිකාරයට යොමු කිරීම වැදගත් වෙනවා. සහ මේ මානසික රෝග ලක්ෂණ පිළිබඳ මොකද සමහර කෙනෙක් මේ වැරදි අර්ථකථනයකට ලක් කරන්න පුළුවන්. මේක මේ ඔබ කරපු කර්මයක් හින්දා ඔබට මේ තත්ත්වපත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේක භූත දෝෂයක් කියලා හඳ මොකද ආයුර්වේදයේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා මානසික රෝගයක් කියන එක මේ මොලේ මුල් කොටගෙන එහෙම නැත්නම් මස්තිෂ්කයේ මුල් කොටගෙන මොලේ ඇතිවන්නා වූ දෝෂ තත්වයක ඇතිවන විෂමතාවයකින් ඇතිවන තත්වයක් කියලා විශේෂයෙන් ආයුර්වේදයේ මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේට වැරදි අර්ථකථනයදීම මම හිතන්නේ එච්චර සුදුසු නැහැ. අපි මේ ඔබ දකින්නේ අපි රෝගීන්ට අපි සාමූහික වශයෙන් අපි ව්‍යායාම, යෝගී ව්‍යායාම, උපදේශනේ අපි දිනපතා විශේෂයෙන් අපි රෝහලේ නැවතී සිටින රෝගීන්ට අපි තත්ත්වය ලබා දෙනවා. ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න, ඔවුන්ට සමාජයට සමාජානුගත වීමේදී ඇතිවෙන ප්‍රශ්න කොහොමද නිරාකරණය කරගන්නේ? ඔව් වෛද්‍යවරුනි සමහර වෙලාවට මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම දිගු කාලීනව පැවතුනහමත් ඒක මානසික රෝගයක් බවට ඇත්තටම අපේ අර මානසික රෝග චිකිත්සාවලියේ මදාත්‍ය උමතුව කියලා විශේෂයෙන් උමතු රෝගයක් තියෙනවා. ඒකේ අපි පැහැදිලිවම සඳහන් කරනවා මත්ද්‍රව්‍ය. ඒක මත් පැන් වෙන්න පුළුවන්, දුම් වැටි වෙන්න පුළුවන්, ගංජා අබින් වැනි දේවල් වෙන්න පුළුවන්. මේවා ගැනීමෙන් පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍ය පිරිහෙන්න, මානසික රෝග වැළඳෙන්න බලපාන ප්‍රධාන සාධක හැටියට විශේෂයෙන් ආයුර්වේදයේ සඳහන් කරලා තියෙනවා. මොකද ගොඩක් තරුණ පරපුර මේ පිළිබඳ අනවබෝධයෙන් සමහර වෙලාවට මේ වගේ දේවල් වලට යොමු වෙනවා. උන්ගේ බලන්න ගිහලා ඇබ්බැහිවීමකට පත් වෙනවා. අන්තිමට ඔවුන්ගේ ජීවිතය ඉවර වෙන්නේ මානසික රෝගයක් වැළඳිලා. අවසාන වශයෙන් සමාජයේ මොන වගේ මතයක්ද ගොඩනගන්න ඕනේ මානසික රෝගයකින් පෙළෙන අපේ රෝගීන් සම්බන්ධයෙන්? ඔව් පළවෙනිම දේ තමයි සමිත මානසික රෝගයක් කියන එක සුවපත් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් මොකද අර අපි සමාජ ආකල්පය කියන එක වෙනස් කිරීමත් මෙවැනි වැඩසටහන් වලින් අපි බලාපොරොත්තු වෙන ඒකායන පරමාර්ථයක් හැටියට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද මිනිසුන් මානසික රෝගීන් දෙස, ලාදුරු රෝගීන් දෙස බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඔවුන්ට අවඥා සහගත ලෙස සලකන්න
ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ අවස්ථාව ඇත්තටම මානසික රෝගියෙකු නැවත සමාජයට අනුගත වීමේදී බලපාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේම බලපාන තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සමාජ ආකල්ප මොකද මොලයක් තියෙන ඕනෑම කෙනෙකුට මානසික රෝගයක් වැළඳෙන්න පුළුවන්. ඒක මට වෙන්න පුළුවන්, ඔබට වෙන්න පුළුවන්, ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන දැනුවත් වුණොත් මොකද අපි අධික රුධිර පීඩනය ගැන කතා කරනවා, දියවැඩියාව ගැන කතා කරනවා. මිනිසුන් ඒ ගැන අවඥා සහගත ලෙස බලන්නේ නැහැ. මෙයත් ශරීරයේ එක්තරා අභ්‍යන්තර අවයවයකට වැළඳෙනා වූ රෝගී තත්ත්වයක්. ඉතින් මේ පිළිබඳ දැනුමක් අවබෝධයක්. මොකද මානසික සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන ප්‍රධාන ගැටලුව 6කින් 4ක්ම හඳුනාගෙන තියෙන්නේ මේ මානසික රෝග පිළිබඳ අනවබෝධයෙන් හින්දා මේ තත්ත්වය වැළඳෙනවා කියලා. ඉතින් අපි මේ පිළිබඳ පණිවිඩයක් දෙන්න තමයි සූදානම. හොඳයි. මානසික රෝග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සමන් එස් හෙට්ටිගේ වෛද්‍යතුමා වෛද්‍ය අධිකාරී බුරලස්ගම නීලම් මහර මනස ආයුර්වේද රෝහලෙන් අද මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. බොහොමත්ම